ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී අයිබෝවන් සුබුදෑසනක් වේවා. සිසිර බොහොම ස්තුතියි සුභාරතී සංවාද මණ්ඩපයේ අපට ආරාධනා කළාට. අද ඔක්තෝබර් මාසේ 22 වෙනිදා රටේ ජනතාවගේ ප්‍රාර්ථනාවන් සියල්ල යහපත් ලෙස ඉටු වේවායි යන සිතවිල්ල පෙරදරි කොටගෙන අප සුභාරතී සංවාද මණ්ඩපය අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ජනතා අභිලාෂ සහ පාර්ලිමේන්තු නියෝජනය පිළිබඳව. එයයි අද මාතෘකාව. හැබැයි ඊට පෙර ආතුව පූර්ව මතක් කිරීමක් විදියට ඔබට සඳහන් කළ යුතුයි. මේ කාලවකවානුව පරිස්සමෙන් රැඳී සිටින විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. ඒ බලපැවැත්වෙන්නේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන්. ඒ සියලු නීති රීති අනපනත් වලට ගරු කරමින් අපි උත්සාහ කරමු COVID-19 මේ පවතින තත්වයෙන් රට මුදා ගන්නට අපින් දිය හැකි ශක්තිය හැම වෙලාවෙම ලබා දෙන්නට. අද අප මාතෘකා කොටගත් ජනතා අභිලාෂ සහ පාර්ලිමේන්තු නියෝජනය වෙන කිසිවක් නිසා නෙවෙයි අප මාතෘකාව විදිහට තෝරාගන්නේ. ඊයේ දවසේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනවා යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විවාදය. ඒ සංශෝධනය ඉදිරිපත් වීමත් එක්ක පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධයෙන් මතුවන කතාවන් අප උත්සාහ කරනවා ජනතා වේදිකාවට ගෙනෙන්නට අද සුභාරතී සංවාද මණ්ඩපය තුළ. මේ කතා බහ සඳහා ආරාධනා කළා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහත්මයාට ආයුබෝවන් ඔබතුමන්ට. ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ නීතිඥ අතුලද සිල්වා මහත්මයාට ආයුබෝවන් ඔබතුමන්ට. ඔබ දෙපළ එකතු කොටගෙන ඔබ දෙදෙනාම මේ විෂය පිළිබඳව පාර්ලිමේන්තු නියෝජනය පිළිබඳව ව්‍යවස්ථාව පිළිබඳව බොහොම ප්‍රවීණ නීති ශාස්ත්‍රයේ බොහොම දක්ෂ නීතිඥවරුන්. ඒ නිසා අපට පුළුවන් වඩා මධ්‍යස්ථ වූ කතා බහකට යන්නට එක් පැත්තකටවත් අන්තගාමී නොවේ අප මැදමාවත තෝරා ගනිමු. කොතනද නිවැරදි තැන කියන කාරණය පිළිබඳව විමසා දැනගන්නට රටේ ජනතාවට යම් අවබෝධයක් දෙන්නට. ඊට පෙර ආතුව දයබර හිතවතුනි ඊයේ දවසේ පාර්ලිමේන්තුව තුළ විශ්ව සම්බන්ධයෙන් වූ මතවාද අතර තෝරාගත් මතවාද කීපයකට අදහස් කීපයකට අප සූදානම් සවන් දෙන්නට. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මමත් ඇතුළුව මේ සභාව නියෝජනය කරපු සාතිශය බහුතරයක් මන්ත්‍රීවරුන් මේ අවස්ථාවේදී ඡන්දය දුන්නා. හැබැයි එයින් ලැබෙන සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිඵල අපේ මාතෘභූමිය අත්විඳා. අපි අත්විඳා. සමාජ දේශපාලන අරාජිකත්වය, ආර්ථික අපගමනය, ආරක්ෂාව පිළිබඳ ඇතිවෙච්ච ප්‍රබල තර්ජන හේතුවෙන් ඒ ආණ්ඩුව බලයට පත් කරන්න මූලික වෙච්ච මේ රටේ ජනතාව ඇතුළු සාතිශය බහුතරයක් ජනතාව ඒ ආණ්ඩුවට විරුද්ධව නැගී සිටියා. මේ රටේ අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් මුහුණට මුහුණ නොබලන දේශපාලන විසංවාදයෙන් අනතුරුව මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව මේ රටේ ජනාධිපති ධූරයට සාතිශය බහුතරයක් ජනවරමින් පත් කරගෙන තිබෙනවා. ඒ නිසා ඒ ජනතාව වරමිෂ්ඨ කරන්නට අපි ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ රටේ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇතිවෙච්ච යම් යම් ගැටලුත් निराකරණය කරගෙන රටට වඩාත් සාධනීය පාලනයක් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරනවා. යහපාලනයට තියෙනවා සීවටන දෙකක්. එකක් පාස්කු ප්‍රහාරය. අනිත් එක තමයි බැනුම් කර මංකොල්ලේ. ඔය සීවටන දෙක ඔවුන්ගේ ශ්‍රෝණේ ලියලා තියෙනවා. ඔවුන් අද මියගිය රජයක්. ඊට අමතරව මේ 19 වෙනි සංශෝධනය එතුමන්ලා එදා ගේනකොට JVP, TNA, UNP ඔක්කොම එක ගොඩක්. ඉතින් ඒගොල්ලෝ අතේ තමයි ඒකේ බලය. ඒකේ ප්‍රධානියා අගමැත්. අපි එක පැත්තක. එදා මේ පාර්ලිමේන්තුවේ වාඩි වෙන හැටියට නෙමෙයි සම්පූර්ණයෙන්ම පක්ෂ විපක්ෂකම් තිබුණේ. එදා ඒක තිබුණේ කවුද එකට එකතු වෙලා හිටියේ එක රංචුවට. ඒකට විරුද්ධව හිටියේ කවුද? ඒගොල්ලන්ගේ උවමනාව උනේ මොකක්ද? ඒවා ගැනයි තිබුණේ. සෞභාගයේ දක්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනය. මේක දසවදාරුම් ප්‍රතිපත්තියක් ගැන කතා කරනවා. සටහන් කරනවා. ඒ දසවදාරුම් ප්‍රතිපත්තියේ හතරවෙනි කාරණාව ජනතාවට වග කියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක්. පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහෙම ලියනවා. දේශපාලන පක්ෂවල සහ ඒවායේ නායකින්ගේ උවමනා එපාකම් සහ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාවිතා කළ යුගය අවසන් කර අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදු කර තිබෙන ව්‍යාකූලත්වය පිටු දකිමින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය
ප්‍රමුඛත්වයේ තබා ක්‍රියාත්මක කරන නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් අප නොපමාව ඉදිරිපත් කරන්නෙමු. එතනින් නතර වෙන්නේ නැතුව තුම තවදුරටත් ලියනවා වත්මන් ව්‍යවස්ථාව පිළිබඳ සමාජයේ ඇත්තේ ප්‍රබල විවේචනයකි. ඒ අඩුපාඩු දුරු කිරීමට ගෙන 19 වෙනි සංශෝධනයෙන් සිදු වූයේ ප්‍රශ්න නැති කිරීමට ගොස් නැති ප්‍රශ්න ඇති කිරීමකි. එබැවින් ලෝක බලවතුන්ගේ සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල අභිලාෂයන් වෙනුවට ජනතාවගේ අභිලාෂයන් මත නව ව්‍යවස්ථාවක් ලබා දීමට කටයුතු කරන්නෙමු. විධායක ජනාධිපති ක්‍රමය, මිශ්‍ර මැතිවරණ ක්‍රමය, පළාත් සභා ක්‍රමය, නීති ආධිපත්‍ය සවිමත් කිරීම වැනි ශ්‍රේෂ්ඨ සියල්ලම ව්‍යවස්ථා සම්පාදනයේදී අවධානය යොමු කරනු ඇත. දැන් මෙන්න මේ සාකච්ඡාව සඳහා අපි මේ සභාව ආරාධනා කරන්න ඕන රටට. මේ අප සුභාරති ආරම්භයේදී ඉදිරිපත් කළේ රමේෂ් පතිරණ අමාත්‍යතුමන්, වාසුදේව නානායක්කාර අමාත්‍යතුමන් සහ ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමන් ඊයේ විවාද අවස්ථාවේදී දැක්වූ අදහස්. අප මේ අදහස් උපුටා ගනිමු, නැත්නම් උකහා ගනිමු අපේ සංවාද මණ්ඩපයටත් යම් යම් තැන්වල. ජනතා අභිලාෂ සහ පාර්ලිමේන්තු නියෝජනය පිළිබඳව වූ මේ කතාබහේ ආරම්භයේම අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් නීතිඥ රාජා ගුණරත්න මහත්මයා පැත්තට යොමු කරන්නම්. අර රමේෂ් පතිරණ අමාත්‍යතුමන් පව සඳහන් කළා 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා මේ රටේ ජනතාව 69 ලක්ෂයක් පමණ වන ජනතාව තෝරා ගන්නවා නව ජනාධිපතිවරයෙක්. ඉන් නොනැවතී මේ රටේ ජනතාව 69 ලක්ෂයකට ආසන්න ජනතාව යලිත් වතාවක් 2020 වසරේදී අගෝස්තු මාසයේදී පත් කරගන්නවා නව රජයක්. බොහොම අපූර්ව සංසිද්ධියක් තමයි ජ්‍යෙෂ්ඨ නීතිඥතුමනි, අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි, ජනාධිපතිවරණයකදී ලද ඡන්ද ප්‍රතිඵලයම මහමැතිවරණයකදීත් ලබා දෙන මේක බොහොම විරල අවස්ථාවක්. ඒ තරමටම රටේ ජනතාවගේ අපේක්ෂාවන් බොහොම අපූර්ව තැනක තිබුණා. මා ඔබතුමන්ගෙන් පෙරලා විමසන්නේ මේ අපේක්ෂාව, ජනතා අභිලාෂය කොහොමද යලිත් වතාවක් මේ සුභාරතී සංවාද මණ්ඩපයේ ආරම්භයේදී සරලව විග්‍රහ කර දැනගන්නට අපට පුළුවන්. ඇත්තටම ශාන්ත, ජනතා අභිලාෂය, ජනතා අපේක්ෂා, බලාපොරොත්තු, උවමනාව, කැමැත්ත මේ ඔක්කොම කැටිගන්වලා එදා ඒ දුෂ්ට යමපාලන ආණ්ඩුව කියලා කිව්වේ ඒ රජය පිහිටුව දවස් ඉඳලා බිම්මට්ටමේ තිබූ සමුපකාර සංගම් ඡන්දවල පවා ඉඳලා දිගින් දිගටම මේ රටේ ජනතාව හැම පුළුවන් හැම ආකාරයෙන්ම තමන්ගේ අභිලාෂය, උවමනාව, කැමැත්ත ප්‍රකාශ කරා. මොකක්ද ඒ කැමැත්ත? මේ ඒ යන දුෂ්ට ගමන, මේ විජාතිකකරණයට ලක්වෙච්ච ගමන නවත්තලා මේ රට සම්පූර්ණයෙන්ම නැවතත් හරි මගට යොමු කළා ජනතාවට හිතකර රාජ්‍යයක් පිහිටවන්න ඕනේ කියන කාරණය. ජනතාවගේ ආර්ථික ශක්තිමත් කරන, ආරක්ෂාව සමෘද්ධිමත් කර ඇති කරන, ඒ වගේම අනිත් සියලු ආකාරයේ සංවර්ධනයන් ඇති කරන රජයක් බිහි කරන්න කියන එක තමයි ඒ වරමේ තිබුණේ. ඒ 69 ලක්ෂයේ වරමේ තිබුණේ අවසාන වශයෙන්. ඉතින් මේක මස්තක ප්‍රාප්ත වුණේ ජනාධිපතිවරණයෙන් සහ ඊට පසුව මේ මහමැතිවරණයෙන්. දැන් එතකොට අපි ගාව තියෙනවා අති විශාල සුවිශාල ජනවරමක්. ඒතර එනම් මේ ජනවරමෙන් කිව්වේ මොකද්ද? 2015 මේ පොළොවේ පැල කරපු ඒ අතිශය දුර්දාන්ත දේශද්‍රෝහී වැඩපිළිවෙල, විජාතික වැඩපිළිවෙල මේ පොළොවෙන් සම්පූර්ණයෙන්ම ගලවලා දාන්න. ඒක පැලවපු ප්‍රධානම නෛතික ලේඛනය තමයි මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. අපි දන්නවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සම්පූර්ණයෙන්ම මේගොල්ලෝ කරේ ඉලක්ක දෙකයි තිබ්බේ. එකක් තමයි මේ එක්තරා පවුලක් භාවිත කළා ඒ පවුලේ දේශපාලනය සම්පූර්ණයෙන්ම නවත්වලා කටයුතු කිරීම. ඒක තමයි තමුන්නාසල දන්නවා ඇති. යත්තාටත් ඒ විදිහටම තිබුණා. ශ්‍රීමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජායිතිය අහෝසි කිරීම. ඒ අභිලාෂය මෙතන තිබුණා. ඒ විතරක් නෙවෙයි ඊළඟ අභිලාෂය තමයි ඒ 19 ගේනකොට තිබ්බේ මේ රට විජාතිකකරණයට ලක් කළා බටහිර බලවේග වලට අවශ්‍ය වන ඔය MCC, SAFTA, SOFTA කියන ඒ වගේ විවිධ ගිවිසුම් ගහලා මේ රටේ ආර්ථික මර්මස්ථාන ලබා දීලා මේක සම්පූර්ණ විජාතිකකරණයට ලක් කරන්න බෙදුම්වාදී බලවේග වලට ඉඩ දෙන්න මේක තමයි අවශ්‍ය තිබුණේ. ඉතින් මෙන්න මේ අභිලාෂ දෙක ඉටු කිරීම සඳහා තමයි 2019 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනයි. මේකෙන් කරේ මොකද්ද? මේ රටේ අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ සම්පූර්ණයෙන්ම මේ රටක තියෙන මිසයිල් පද්ධතිය. ඒ කියන්නේ රට ආරක්ෂා කරන්න ඒකෙන් පද්ධති පහක් මේ ලෝකෙම ඕනම රටක ඒකාබද්ධල තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒක තමයි අපි දන්නවා දේශපාලන පද්ධතිය, ආර්ථික පද්ධතිය, මූල්‍ය පද්ධතිය, ඒ වගේම නීති පද්ධතිය,
ආර්ථික පද්ධතිය. ඉතින් මෙතෙන්දී නීති පද්ධතිය හරි වැදගත් වෙනවා. නීතියෙන් තමයි සියල්ල පාලනය වෙන්නේ. නීති පද්ධතියේ ආණ්ඩු ව්‍යවස්ථා නීතිය කියන එකෙන් අනිත් සියල්ල යට වෙනවා. ඒතකොට නීතිය මේක හදාගන්න ඕන Tamanට අවශ්‍ය වන කාර්යයන් සඳහා. අන්න ඒ නිසා තමයි 2019 දහනම ආණ්ඩුව ව්‍යවස්ථා 2015 අරගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ තිබුණු බල තුලනය මේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණය අතර තියෙන බල තුලනය සම්පූර්ණයෙන්ම තමන්ගේ ඕනෑපාකම් සඳහා වෙනස් කරලා බලක්ෂේත්‍ර තුනක් ඇති කරා. එතනින් වෙන්නේ මොකද අවසානයේ විධායකට බලයක් නැහැ, ජනාධිපතිවරයාට බලයක් නැහැ, අධිකරණයට බලයක් නැහැ, ඒ වගේම ව්‍යවස්ථාදායකට බලයක් නැහැ. ඒක අපි දැක්කා අර නාඩගම් කීපෙන් නේද? ජනාධිපතිවරයා විසිරුවා හරිනවා, කතානායකයා කැඳවනවා, ඒ වගේම අගමැතිවරයා තවත් දෙයක් කරනවා. දැන් අගමැතිවරයා එදා ගිහිල්ලා අද පාස්කු කොමිෂන් සභාව ඉස්සරහා ගිහිල්ලා කියනවා අපි ඒ අර FCID එක නීති විරෝධී. එතකොට එහෙනම් මේ මොකද්ද FCID එක එදා ගෙනාවේ? මේකෙන් පේනවා මේ පෞද්ගලික පරමාර්ථ අභිලාෂයන් මුදුන්පත් පමුණුවා ගැනීම සඳහා තමයි මේවා කරේ. ඉතින් එහෙනම් ඒ වගේම ජනාධිපතිවරයාගේ බලය නැති කරා අගමැතිවරයාට ගත්තා. ඒතර අගමැතිවරයාට කරන්නත් බෑ. අගමැතිවරයා කරේ පරිගැනීම. ඒතර ඒ පැත්තෙන් කතානායකවරට මේ විදිහට අපි දන්නවා පාස්කු ප්‍රහාරය එනකොට 15000ක් විතර දැන්ට කියන සිද්ධිය දන්නවා කියලා නිලධාරීන්, മന്ത്രിවලු, ඇමතිවලු. නමුත් කිසි කෙනෙකුට මේක වළක්වන්න බැරුණා. ඇයි? කිසි කෙනෙක් කෙරෙහි බලය සංකේන්ද්‍රගත වීමක් නැහැ. අනිශ්චිත, අනාරක්ෂක මොහොතක, තීරණාත්මක මොහොතක තීරණයක් කරගෙන ක්‍රියාත්මක කරනවා. අන්න ඒක ජනතාව හොඳින් දැක්කා. ආරක්ෂාව ශාන්ත මහත්තයා අපි ඉගෙන ගත්තේ පුඩි කාලේ කෑම එහෙම නැත්නම් ආහාර ඇඳුම් නිවාස තමයි මූලික අවශ්‍යතාවයන් කියලා. හැබැයි ඒක නෙවෙයි වර්තමානයේ ආරක්ෂාව. යමෙකුට කෑම කුසකින් එන කෙනෙකුට කෑම පිගානක් දීලා කන ගමන් ගහන්න ගියොත් ඒ මනුස්සය කෑම පිගානක් දීලා දුවනවා. ඒ ආරක්ෂාව තමයි වැදගත් වෙන්නේ. ඒක ජනතාව දන්නවා. ඒ නිසා මේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම නැති බංගස්ථාන කරලා දැම්ම බව දැන් හොඳට පැහැදිලි. අන්න ඒ නිසා තමයි ජනතාව මේක අවබෝධ කරගෙන මේ සුවිශාල ජනවරම දුන්නේ. එහෙනම් ඒ ජනවරම ගත්ත නියෝජිතයන්ගේ අද දිනේ බලේ වගකීමක් යුතුයකමක් තියෙනවා පාර්ලිමේන්තුවේ මේ 19 සම්පූර්ණයෙන් ගලවලා ඒ ජනතාවගේ අහිංසක ඒ තීරණාත්මක ඒ අභිලාෂයන් මුදුන් පමුණුවන ආකාරයට ඒක බලගන්වන්න වගකීමක් යුතුයකමක් තියෙනවා මේ ජනතා නියෝජිතයන්ට අද දවසේ. ඔබතුමන් බොහොම පැහැදිලිව ස්ථාවරව කියනවා මේ 19 ගෙන මේ මූලික අභිප්‍රාය වුණේ පහුගිය රජයට මූලික වශයෙන් එක පවුලක් ඉලක්ක කොටගත් අරමුණු එකක්. අනෙක් අතින් රටේ සම්පත් විජාතිකරණය කිරීමේ මූලික අභිප්‍රාය කියලා. මේ අභිප්‍රායන් දෙක මත පදනම්ව තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මේ 78 පාර්ලිමේන්තු 78 ව්‍යවස්ථාවට ගෙනාවේ කියන කාරණාව තමයි අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහත්මයා සඳහන් කරන්නේ. සුභාරතී සංවාද මණ්ඩපයේ සමග ඔබත් අපත් එකතුව සිටින්නේ 91.7 91.9 අපේ තරංග මාලාවන්. මා ඒ ප්‍රශ්නෙම පෙරලා අපේ අතුලද සිල්වා ජ්‍යෙෂ්ඨ නීතිඥතුමනි ඔබතුමන්ට යොමු කරනවා. රාජා ගුණරත්න මහත්මයා එහෙම කිව්වට විපක්ෂය සඳහන් කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ කතන්දරයක්. 19 වන සංශෝධනය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පූජනීය මුදුන් මල් කඩක් හා සමානයි කියන කාරණාව තමයි විපක්ෂය සඳහන් කරන්නේ. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත වෙනවා. තොරතුරු දැනගැනීමේ පනත ස්ථාපිත වෙනවා. අමාත්‍ය මණ්ඩල සීමා කිරීම ආදී කාරණාවන් සිද්ධ වෙනවා. මේ තුල රටේ අපේක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දිනා දෙන්නට 19 වන සංශෝධනයට හැකි වුණා කියන කාරණාව ඊයේ දවසේ පාර්ලිමේන්තුව තුලත් කියුණා. දැන් අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් කියනවා මේක බොහොම පටු පරමාර්ථයන් මුල් කොටගත් එකක් කියලා. විපක්ෂය කියනවා මීට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්. ඔබතුමන්ගේ දැක්ම අදහස කොයි වගේද මේ කරුණ ගැන? ඔව් ශාන්ත ඇත්තටම ශාන්ත වටින කාරණයක් මේකෙදි මතු කරා. අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා පැහැදිලි කරා පරමාර්ථය මොකක්ද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනන වෙලාවේ එවකට තිබ්බ ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුව පමණක් නොවේ. අපි චුට්ටක් එතනින් පස්සට ගිහිල්ලා බැලුවොත් මෙතුමා කියන එකට ඌනපූර්ණයක් කරොත් 2015 බලය ලබා ගැනීමේ කාරණේ සිද්ධ වෙන්නේ කොහොමද? මොකද 2015 බලය ලබා ගන්න එවකට යුද්ධය ඉවර කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රටේ සංවර්ධන කටයුතු වලට ගිහිලා රට වෙනත් ගමනක් යමින් හිටියා. ඒ සියල්ලත් එක්කලා සුරක්ෂිත රාජ්‍යයක් සහ සංවර්ධනය කරා ගමන් කරමින් සිටින රාජ්‍යයක් කියන తত্ত্বය ඒ කාලේ ඉතා පැහැදිලිව මේ රට තුල තිබ්බා. ඉතින් ඒ වගේ වකවානුවක් තුල තමයි ඒ බලය කොහොමද පරාජයට පත් කරලා වෙනත් විදිහේ බලයක් ලබා ගන්නේ කියන කතිකාවත ඇති වෙන්නේ. එතකොට විවිධ කාරණා 2015 මැතිවරණය ගත්තායින් පස්සේ විවිධ කාරණා එකතු වෙලා අපි හැමෝම දන්නවා ඒ වෙලාවේදී මේ රටේ එක බලවේග කිහිපයක් එක කඳවුරකට එනවා. කොයි වෙලේවත් එකට හිට ගන්නට බැහැයි කියලා හිතන්න පුළුවන්.
බලවේග විශාල ප්‍රමාණයක් එකම කඳවුරක එකට හිට ගන්නවා. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පරද්දලා වෙනත් බලයක් ගේන්න එකට හිට ගන්නවා. ඒකේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒකට නායකත්වය දෙනවා. ඒත් එක්කලා ඒක තුල ජනතා විමුක්ති පෙරමුණ අද අනුර කුමාර දිසානායක මහත්මයාගේ කණ්ඩායම ඉන්නවා. ඒත් එක්කලා ද්‍රවිඩ සන්ධානයේ සියලු කණ්ඩායම් ඉන්නවා. සියලු මුස්ලිම් ඔය ඒ කියන අන්තවාදී කණ්ඩායම් නියෝජනය කරන ඒ කණ්ඩායම් සියල්ලම ඉන්නවා. ඒ තුල විදේශීය බලවේගයන් නියෝජනය කරන සහ NGO නියෝජනය කරන කණ්ඩායම විශාල කාර්යභාරයක් මේක කරනවා. මේක මේගොල්ලන්ගේ සම්බන්ධීකරණය කරලා මේක එකට මේගොල්ලෝ ඔක්කොම ගොනු කරලා හිතන්නවත් බැරි කණ්ඩායම් ඔක්කොම එකතු කරලා අපි මේක මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ විදිහට දකිනවා නම් මම හිතන්නේ ඒක තමයි අපි කරන ලොකුම වරද්ද. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන්නේ ඒ කාලේ මේ මෛත්‍රීපාල මහත්තයා තමයි ඒගොල්ලන්ට දිනන්න දාන්න පුළුවන් අස්වැය. යාව එතනදී පාවිච්චි කරා එතුමාව. ඉතින් ඒක නිසා ඒක නෙමෙයි මෙතන විශාල බලවේගයක් තිබ්බා. ඒ බලවේගයේ ජනතාව අතර බලයක් තියෙන බලවේගයක් නෙමෙයි. නමුත් දේශීය සහ විදේශීය වශයෙන් සන්නද්ධ වෙච්ච මුදල් තියෙන සහ වෙනත් අරමුණුත් එක්කලා මේ රට විනාශ කිරීමේ සහ මේ රටේ ඉදිරි ගමන අඩපණ කිරීමේ අරමුණු තියෙන විශාල කණ්ඩායමක් ඒ තුල එකට ඒක රාශි වෙලා ඉන්නවා. ඒ තුල ඒගොල්ලෝ එකතු කරගන්නවා ඒ කණ්ඩායම. ඒ එකතු කරගත්ත කණ්ඩායමේ අරමුණු ඉටු කරගන්න තමයි 19 එන්නේ. එතකොට ඒක ඉතා පැහැදිලිව මෙතුමා විස්තර කරා. ඒකේ දේශපාලන අරමුණක් තියෙනවා. එතකොට ඒ කණ්ඩායම තේරුම් ගන්නවා ඒගොල්ලන්ට මේ බලය පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම රාජපක්ෂවරුන් දේශපාලනයෙන් අයින් කරන්න ඕනේ. මේ රටේ ජනතාව උන්ගේ නායකත්වය පිළිගන්නවා. ඒ නායකත්වය පිළිගත්ත දේ අයින් කරන්නට ඕනේ. ඔහුන්ට ඒ බලය පවත්වාගෙන යන්න නම්. ඒක නිසා ඉතා පැහැදිලිව පුද්ගල බද්ධව එක එක පුද්ගලයන්ව දේශපාලනයෙන් අයින් කරගන්න බලාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ ගේනවා. 19 විග්‍රහ කරලා බැලුවම මේක අපි හැමෝම දන්නවා. ඒක ඉතා පැහැදිලිව ගේනවා. නමුත් නීති තර්ක අනුව බැලුවත් රටේ ප්‍රජාවගේ පැත්තෙන් බැලුවත් ව්‍යවස්ථාවක් කියලා කියන්නේ පුද්ගලානුබද්ධ කාරණාවක් නෙවෙයි. ඉතා පැහැදිලිව. ඉතින් ඒ වගේම අනිත් පැත්තෙන් තමන්ව බලයට ගේන්න උත්සාහ කරපු කණ්ඩායම් සතුටු කිරීමේ දේවල් තියෙනවා. මේ ස්වාධීන කොමිෂන් දිහා බැලුවයින් පස්සේ ස්වාධීන කොමිෂන් වලින් නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ නැති පිට පුද්ගලයෝ ස්වාධීන කොමිෂන් වලට ගෙනල්ලා කොමිෂන් තුල ඔහුන්ව හරහා යම් යම් දේවල් කරගැනීමේ උත්සාහය. පළවෙනි පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්සාහ කරනවා ඔහුන් හරහා යම් යම් දේවල් කරගන්න. ඒත් එක්කලම ඔහුන්ව සතුටු කිරීමේ කාරණේකුත් එතන තියෙනවා. ඉතින් එහෙනම් මේක ඉතාම පැහැදිලිව දේශපාලන බලය රඳවා ගැනීම වෙනුවෙන් කරනු ලැබූ සංශෝධනයක්. ඒත් එක්කලා තමයි අර කලින් මතුවෙච්ච ආකාරයට මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය පසුගිය මැතිවරණවලදී මහා විශාල ප්‍රමාණයකින් ජනතාව විසින් පරාජයට පත් කරන්නේ. මොකද ජනතාවට ඒකට පරාජයට පත් කරන්න හේතුවක් තියෙනවා. වැදගත්ම දේ තමයි මේ රටේ ජනතාව සුරක්ෂිත රාජ්‍යයක් කියන එක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ ගෝඨාභය රාජපක්ෂතුමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මේ රටේ ජනතාවට ඒක ලබා දුන්නා. ඒ ලබා දුන්න සුරක්ෂිත රාජ්‍ය අපේ ඇස් පනා පිටම පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්කලා බිඳ වැටෙනවා. අපිට අපේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් දුවදරුවන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් තිබ්බ කාරණය බිඳ වැටෙනවා. ඉතින් එහෙම බිඳ වැටෙනායින් පස්සේ මේ අපේ ජේෂ්ඨ කතිකාචාර්යතුමා මතු කරපු කාරණේ ආරක්ෂාව තමයි අංක 1. ආරක්ෂාව බිඳ වැටෙනායින් පස්සේ ආරක්ෂාව ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. එහෙමනම් මේ ආරක්ෂාව ගොඩනගා ගැනීමේ කාරණයට බාධාව මේ 19 න. ඒක මේ රටේ ජනතාවත් පිළිගන්නව නම් හැමෝම පිළිගන්නව නම් මේක තුල මේක විග්‍රහ කරායින් පස්සේ ඉතා පැහැදිලි ඒක දැන් අද වෙද්දි සමාජ කතිකාවතත් බවට පත් වෙලා ඉවරයි. අද වෙද්දි මේ මොන කාරණේ කිව්වත් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ වගකීම එක පුද්ගලයෙකුට යන්නේ නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තැන් තැන්වල ආරක්ෂාව සම්බන්ධ වගකීම එක එක ආකාරයට තියෙනවා නම් රටේ ආරක්ෂාව සම්බන්ධ ජනතාව ඡන්දයෙන් පත් කරන ජනාධිපතිතුමාට ඒ වගකීම තියෙන ජනාධිපතිතුමාට ඒ අදාළ ඇමති ධූරය දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් කරලා තියෙනවා නම් විශේෂයෙන් මේ සංශෝධනයේ 19 සංශෝධනය කියලා කියන්නේ සාන්ත ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. සංශෝධනය කළා ආවෙන් පස්සේ ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක්. ඒතර ඒකත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක තැනක එකක් තිබිලා තව තැනක තව එකක් තියෙන්න බෑ. මේ ව්‍යවස්ථාව අරන් බලන්න මේකේ ගොඩක් තැන්වල මේ 78ත් එක්කලා දෙන සංශෝධනය එක්කලා ගත්තයින් පස්සේ ඒ ව්‍යවස්ථාව එක තැනක තව එකක් තියෙනවා. ඒ ව්‍යවස්ථාවෙම තව තැනක තවත් එකක් තියෙනවා. දැන් අපි ඉගෙන ගන්නවා මෙතුමන්ලා අපිට උගන්වලා තියෙන මෙතුම අපේ දේශකතුමෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්කලා වෙනත් නීතියක් ගැටෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලවත් කියලා. උත්තරීතරයි කියලා මට තේරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක ගැටෙද්දි මොකද්ද වෙන්නේ කියලා. දැන් ඕක ප්‍රශ්නයක් බවට පත් වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම. ශ්‍රේෂ්ඨාධිකරණයට මේක නිර්වචනය කර ගැනීම ගැටලුවක් වෙනවා. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම මට පෙන්වන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්කම ගැටෙනවා.
මේ 19 කඩිමුඩියේ මේ ගෙනාපු 19ත් එක්කලා මේ පුද්ගල බද්ධව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ඔය කියන උත්තරීතර කාරණයට නෙමෙයි ගෙනාවේ. අර තියෙන ඒකේ පිටිපස්සේ තියෙන බොහොම නීරස දේශපාලන අරමුණ වෙනුවෙන් ගෙනාවේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයනේ මේ රටේ අහිංසක ජනතාව භුක්ති විඳි මිනිස්සුන්ගේ අහිංසක ජීවිත අර පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය මිනිස්සු වග කියන්න ඕනි දෙක එක්කනගේ දේශපාලන අරමුණ වෙනුවෙන්. අපි බොහොම අමාරුවෙන් දශක ගාණක් යුද්ධ වලින් පස්සේ ගොඩනගාගත්ත සුරක්ෂිත රාජ්‍ය බිඳවට්ට ගන්න ඕනිද දේශපාලන අරමුණ වෙනුවෙන්. ඒක නිසා ඒ වගේම තමයි ශාන්ත මතු කරපු කාරණා මෙතනදි මම මේක අපේ ප්‍රවිෂ්ටයක් ගන්නට ඕනේ මේක බිඳ නැවත පරක් මේ රටේ සියලු ආකාරයේ මේ රටේ ප්‍රගතිශීලී ජන කොට්ටාස දේශීයත්වයේ අගය කරන ජන කොට්ටාස සියල්ලම පහුගිය මැතිවරණ අපි ඒක අමතක කරන්න අරගයි පහුගිය මැතිවරණ දෙකේදී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී එක හඳවුරකට එක මිටකට හිටගත්තා. හිටගෙන 3/2 බලයක් විශාල පාර්ලිමේන්තුවක් ගොඩ නැගුවා. කිසිවෙක් නොසිතූ බලයක් ගොඩ නැගුවා. මේ රටේ ජනතාව ගත්තොත් ජනතාව එකට හිටගෙන ඉන්නේ. ඒ හිටගත්ත බලය එකට තියාගන්නට ඕනේ. ඒක ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුව තුළ සුවිශාල වගකීමක් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාට තියෙනවා. අපි ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගෙනුත් ඉල්ලනවා මේක එකට හිටගෙන මේ 19 පරාජයට පත් කරන්න ඕනේ. 19 පරාජයට පත් කිරීමත් එක්කලා මේ රටේ ඇත්තටම අපි නීතිඥයෝ විදිහට දකින දේ තමයි මේ රට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක විලිරුදාවෙන් පෙළෙනවා දැන්. මේක දැන් ඇති 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තව ඉස්සරහට යන්න බෑ. මේක ඇතුලේ ගැටෙනවා. ව්‍යවස්ථාව ඇතුලේ ව්‍යවස්ථාවම ගැටෙනවා. ඒක නිසා ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි කර දීමේ හැකියාව මේ පාර්ලිමේන්තුවට තියෙනවා. ඒ වෙනුවෙන් එතුමන්ලා කටයුතු මේ 19 පරාජයට පත් කරා කියලා කටයුතු කරයි කියන බලාපොරොත්තුව අපේ තියෙනවා. අවසන් ඒ ඉල්ලීම 225ට රටේ ජනතාවට සහ සමස්ත 225 නොවුනත් සමස්ත නියෝජනයට රටේ ජනතාව අර කිව්වා වගේ අලුත් ව්‍යවස්ථාවක විලිරුදාවෙන් පෙළෙනවා කියන බොහොම ලස්සන විග්‍රහයක් අපේ අතුල ද සිල්වා ජ්‍යෙෂ්ඨ නීතිඥතුමන් සඳහන් කළා. අර ඩලස් තලහපෙරුම අමාත්‍යතුමන් සඳහන් කළා වගේ සෞභාග්‍ය දැක්ම තුල 4 වන ඡේදයේ සඳහන් වනවා ජනතාවට වග කියන නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ජනාධිපතිතුමන් අවධාරණය කළා. මම මේ මොහොතේ සුභාරතී සංවාද මණ්ඩපයට සම්බන්ධ කරගන්න සූදානම් දුරකථනය ඔස්සේ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්ස කොස්තා මහත්මයාව ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. දැන් ජනාධිපති නීතිඥතුමනි ආචාර්ය ජයතිස්ස කොස්තා මහතාණනි අපේ මේ සාකච්ඡාව තුළ මතු වූ කාරණාවක් ඔබතුමන්ට මා ප්‍රවේශයක් ලෙස ලබා දෙන්නම්. අපේ අතුලද සිල්වා ජ්‍යෙෂ්ඨ නීතිඥතුමන් සඳහන් කළා මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය 78 ව්‍යවස්ථාවට ගෙනීම තුළ ව්‍යවස්ථාව අතරම අර්බුද ගැටුම් හටගෙන තිබෙනවා කියන කාරණේ. ඇතැම් වගන්ති එක්ක. දැන් මෙහෙම ව්‍යවස්ථාව තුලම මත ගැටුම් නිර්මාණය වීම තුළ රටේ නීතිය පවත්වාගෙන යාමේදී කොතරම් අර්බුද වලට අප මුහුණ දෙනවාද කියන කාරණය පිළිබඳව ඔබතුමන්ට යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? අතස්සම මේ ඊටම කාලෝචිත දෙයක් මේ අතුල් සිල්වා මහතා මේ වෙලාවේ ඉදිරිපත් කළේ. මොකද ව්‍යවස්ථාව තුලම ගැටුම් ඇතිවීම රටේ ඉදිරි ගමනට බාධාවක් කියන එක කවුරුත් අස්පනා පිට දැක්කා. ඒ ගැන තවදුරටත් විස්තර අවශ්‍ය නම් මේ දවස්වල ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි මෙහෙවන ඒවා පුවත්පත් සානිකුත් ජනමාධ්‍යවල පළ වෙනවා. පැහැදිලිවම පෙනී යනවා ජනාධිපතිවරයා එක පැත්තකට අදිනවා, අග්‍රපතිවරයා තව පැත්තකට අදිනවා. ඒකේ මොකද්ද වුනේ? රටේ ආරක්ෂක තත්ත්වය මේ බොහෝ දුරට අවදානමකට ආවා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද වුනේ? මේ සහරාන්ගේ මේ පාස්කු ප්‍රහාරය. ඉතින් ඒක කරවලක් විතරයි. ඒ වගේ තව කොච්චර තියෙනවද? දැන් අපි දන්නවා වුණාට මේ රටේ අපි දන්නවා මේ රටේ තහනම් කළා දැන් එලිපිට ක්‍රියාත්මක දුණාට LTT එකට උදව් කරපු ඩයස්පෝරාවේ කොටස් පිටරටවල ක්‍රියාත්මක වෙනවා. දැන් මේ රටේදී ඒ බව වාර්තා නුනට ඔවුන් දිගටම ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ ඒ වගේ දේවල් වලට උනත් බොහෝ දුරට පාලනය කරන්න තිබිච්ච දේ තමයි රටේ මූලික නීතිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ අපි මුලපටන්ම 78 ව්‍යවස්ථාවට විරුද්ධ වෙච්ච අය ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ නැති ව්‍යවස්ථාවක් කියන එක එදා පටන්ම කිව්වා. මම මේ ගැන කියන මම හිතනවා අවුරුදු දැන් 50කට වැඩි කාලයක් තිස්සේ මම ජනමාධ්‍ය වලින් ජනතාව දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම නීති කතිකාචාර්යවරයෙක් වශයෙන් හරියටම අවුරුදු 50 දැන් සම්පූර්ණ වෙනවා තව සති කිහිපයකදී. ඉතින් මම එදා පටන්ම කිව්වා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිසේත්ම අපිට ගැලපෙන එකක් නෙමෙයි. මේකෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ පක්ෂයේ ඒකාධිපතිත්වය ඇතිවන
ඡන්ද ක්‍රමයක්. ඒ වගේම අපිට නොගැලපෙන සමානුපාත නියෝජනයක්, සමානුපාත නියෝජනය ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ නැහැ කියන එක. ඊට පස්සේ ඒකට පැලැස්තර වශයෙන් මේක තුලින්ම ගෙනාව සංශෝධනයක් මනාප ක්‍රමය ඇතිකරන්න. මනාප ක්‍රමයට ඇතිකරන්න ඉස්සෙල්ලා තවත් සංශෝධන ගෙනාවා. ඒවා එහෙමම ලත්තනම ලොප්පුණා. ඒ කියන්නේ ඉදිරිපත් කළේම නෑ අර. මැතිවරණ කලාප හැදුවා zones කියලා. ඒවා එක සංශෝධනයකින් ඉදිරිපත් කළා, අනිත් සංශෝධනයෙන් ඉවත් කළා. මේ 19 වතාවක් සංශෝධනය කළා තියෙන ඔන්න වගේ වැඩවලට වැඩි හරියක්. එකක් දෙකක් ඇරෙන්න අනික් සියලු දේම ඒ අවස්ථාවේ රජයේ ප්‍රධාන දේශපාලන පක්ෂය කියන ආණ්ඩු පක්ෂය ගේ පාලනය දිගින් දිගටම ගෙන යාමට කලේ. දැන් 14 ව්‍යවස්ථාවෙන් කලේ කට් ඔෆ් පොයින්ට් එක කියලා 8න් එකෙන් මේ අවම ඡන්ද ප්‍රමාණය පාර්ලිමේන්තු මැතිවරණ වලදී පක්ෂයක් ලැබිය යුතු 8න් එක කළා. ඊට පස්සේ ඒ අවුරුද්දෙම මාස කිහිපයක් ඇතුළත ආයෙ ගෙනාවා 15 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒකෙන් මොකද කළේ? අර 8න් එක 20න් එක කළා. ඒක තමයි 105ක් ගත්තාම ඇති නොයෙකුත් දිස්ත්‍රික්කවල නියෝජනය ගන්න පුළුවන් පාර්ලිමේන්තුව. ඒ නිසා තමයි අන්තවාදී දේශපාලන පක්ෂ බොහෝ දුරට බිහි වුණේ. කෙසේ වෙතත් මේ අර ඔබ කලින් කිව්වා වගේ මේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කිසිසේත්ම සද්භාවයෙන් ගෙනාපු එකක් නෙමෙයි. ඒ අවස්ථාවේ ආණ්ඩු බලය හිමි කරගත්ත කණ්ඩායම තමන්ගේ ප්‍රබලම ප්‍රතිවාදීන්ගේ පවුලේ අයට එල්ල කළා එක පැත්තකින්, අනිත් පැත්තෙන් ඒ දේශපාලන නායකත්වය නැති කිරීමේ උවමනාවෙන් කරපු දේවල්. ඉතින් ඒකේ අනිසි ප්‍රතිඵල තමයි අද මේ වෙලා තියෙන්නේ. දැන් මේ ජනතාව එකක් නෙමෙයි දෙකක් පිටම ජනවරමක් ලබා දුන්නා විධායක ජනාධිපතිවරයා වශයෙන් මැතිවරණයේදී ගිය අවුරුද්ද හරියටම අවුරුද්දකට කිට්ටු වෙනවා පත් කළා. ඊට පස්සේ මාස ගානකට පස්සේ විශාල ලෝකයේම තියෙන මේ කොරෝනා වසංගතය අස්සේම ජනතාව පැහැදිලි ලෙසම 3-2 බලයක් ලබා දුන්න පාර්ලිමේන්තු මැතිවරණයේදී. මේ දෙකම එකම දේශපාලන පක්ෂයකට පොහොට්ටු පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා දුන්නේ. ඉතින් මේ විදිහට පැහැදිලි ජනවරම් දෙකක් අවුරුද්දක් ඇතුළත ලබාගත් කණ්ඩායමකට පාර්ලිමේන්තුව තුළදී අවශ්‍ය සංශෝධන ගේන්නේ සීමිත කාර්යයක් සඳහා. මොකද 19 තියෙන වැරදි වෙනුවට ඒවා අයින් කළා අලුතෙන් తాවකාලිකව පස්සේ කාලෙකදී සති කීපයකදී වෙන්න පුළුවන්, මාස කීපයකදී වෙන්න පුළුවන් අලුතෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පනවන එතෙක් රට ගෙනියන්න ඕනේ. රටේ ජාතික ආරක්ෂාව සහ අනිකුත් දේවල් මේ අවස්ථාවේ 19 සංශෝධනයේ මුලින් තිබිච්ච ආකාරයටම තිබුණා නම් අර ජනාධිපතිවරයා එක පක්ෂයකටත් පාර්ලිමේන්තුවේ බහුතරය තව පක්ෂයට අවශ්‍ය අයිති වුණා නම් මේ වෙලාවේ කොහොමද අපි කොරෝනා වසංගතය මේ විදිහට පාලනය කරන්නේ? දැන් තවදුරටත් අපි මේ රටේ සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිතුමාට යම්කිසි බලයක් තියෙනවා. ඒකට රටේ වාසනාවකට ඒ ජනාධිපතිතුමාගේ දේශපාලන භාෂාව කතා කරන බහුතරයක් තමයි පාර්ලිමේන්තුව තුල ඉන්නේ. ඉතින් ඒ අයගේ 3-2 ලබා ගන්නවා නම් කිසිම වැරැද්දක් නැහැ මේ 19 අයින් කළා. මොකද ජනවරම ලබාගත්තේ 19 ඉවත් කරන්න. දැන් ඒක එපයි කියලා වක්‍රාකාරයෙන් කියනවා කෙලින් කියන්න බැරි නිසා. එහෙමනම් 19 ඉවත් කරනවා විතර නෙවෙයි මුල දැන්ට යන්න ඕනේ. ජයජයද්දර මහතාගේ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව එහෙම් පිටින්ම පිළිගන්නවා නම් මේ ඡන්දවලදී දේශපාලන පක්ෂේ මේ ලැයිස්තු හදන්නේ පක්ෂ ලේකම්වරයා. මනාප ක්‍රමයක්වත් වෙන ක්‍රමයක් අවශ්‍ය නැහැ. පක්ෂයට ලැබෙන ඡන්ද අනුව ලැබෙන മന്ത്രി ආසන ගාන තීරණය කරන්නේ පක්ෂයේ ලේකම්වරයා. ඒ විදිහට ඡන්දයක් තිබුණේ නැහැ. නමුත් ඒ විදිහට ඡන්දයක් පළාත් පාලන ආයතන වලට 1979 පටන් එක් වතාවක් කළා. ඊට පස්සේ මේ මනාප ක්‍රමය ආවේ. දැන් මනාප ක්‍රමයේ මනාප යුද්ධයක් වුණානේ. මේ සියල්ලගෙම සාරාංශය මොකද්ද? මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා තියෙන්නේ. ඒ ලබා ගැනීමට මේ රට තුල ක්‍රියාත්මක කිරීමට ජනවරමක් ලබාගෙන නැහැ. විධායක ජනාධිපති ක්‍රමය ලබා ඇති කිරීමට පමණයි 77 දී ජනවරම ලැබුණේ. නමුත් ඒක මුවාවෙන් මොකද කළේ? අපට නොගැලපෙන සමානුපාත නියෝජනයක් බලෙන් පැටවුවා. ඒකට ජනවරම ලැබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඕන වෙන වෙලාවට මැතිවරණ ක්‍රමය වෙනස් කළා.
මුලින් කලාප ක්‍රමයක් ගෙනාවා 14 වෙනි සංශෝධනයෙන් 15 වෙනි සංශෝධනයෙන් ඒක අයින් කළා. කලාපය තිබුණේම නැහැ. ඊළඟට 12 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා එකක් ගෙනාව නමුත් එහෙම එකක් නැහැ. 11 තියෙනවා ඊළඟට 13. මොකද 12 ගෙනාවට මේ සම්මත කරගත්තේ නැහැ. ඔන්න වගේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස පැත්තකින් නම් බලනකොට මෙය මුල ඉඳලම අපි කිව්වා වගේ මට දැන් වගේ මතකයි 1979 මේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කතිකාචාර්ය වශයෙන් මම කිව්වා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේක ලියලා තියෙන කඩදාසිය තරම්වත් වටින්නේ නැහැ කියලා. ඒ කියපු දේවල් දැන් අවුරුදු 50කට පස්සේ පැහැදිලි ලෙසම පෙනී යනවා මේක කොයිතරම් දුරට ඒ කියපු කාරණා සනාථ වෙලා තියෙනවද කියලා. ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්සද කොස්තා මහත්මයා දීර්ඝ විස්තරයක් එතුමන් කළා. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ගේ මේ වියත් අදහසට. ව්‍යවස්ථාව පිළිබඳව අපිට තියෙන්නේ අල්ප මාත්‍ර වූ අවබෝධයක්. හැබැයි මේ පිළිබඳව රටේ ජනතාවගේ දැනුම තිබිය යුතුයි. විවරණයක් තිබිය යුතුයි කියලා අප විශ්වාස කරනවා. කොහොම වුණත් ඔබතුමන්ට බොහොම ස්තුතියි. ඒ දැක්වූ අදහස් වලට අපේ මේ අදහස් සියල්ල මේ සංවාදයට කැටි කොට ගනිමු. පෙරවරු 7 පසුවේ විනාඩි 34යි වෙලාව සුභාරතී සංවාද මණ්ඩපයේ සමග ඔබත් අපත් එකතු සිටින්නේ 91.7 91.9 අපේ තරංග මාලාවන් ඒ පිළිබඳවත් මතක් කරනවා. අපේ යලිත් වතාවක් අපේ මේ කතාව රාජා ගුණරත්න අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ අතුල සිල්වා මහත්මයා කරගෙන යනවා. අපේ ආචාර්ය ජයතිස්ස කොස්තා මහත්මයා සඳහන් කළා මේ ගෙනෙන සංශෝධනය 20 වන සංශෝධනය තාවකාලික සංශෝධනයක්. ඒක නව ව්‍යවස්ථාවක් අරඹය ලබා ගන්නා වර සංක්‍රාන්ති කාලයක් වගේ කියලා. අන්න ඒක පොඩ්ඩක් විග්‍රහ කරමු. මොකද 20 පිළිබඳව සමාජයේ යම් තැනක මතුවනවා යම් කුකුසක් කුතුහලයක් මේ විධායකය ඒකාධිපතිත්වයක් කර අරගෙන යන්න හදන්නේ. අනිසි බලයක් ආරෝපණය කරන්න හදනවා. මේක ගෙනාවොත් රටේ ඔක්කොම ඉවරයි. ඔහොම අපි දකිනවා සමාජ මාධ්‍ය ජාල තුල ඇතැම් තැන්වල එහෙම ඒවා පළ වෙනවා. 20 ගෙනාවොත් රට සුන්ද. මම හිතන්නේ ඔතන කුකුස ඇති වෙන්නත් යම්කිසි හේතුවක් තියෙනවා. ඒ හේතු ගැන පොඩ්ඩක් අපි කතා කරන්න ඕන. මේ හංගන්න දෙයක් නෑ. ඇත්තටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන සංශෝධනයක් පිළිබඳව සංශෝධනයක් හෝ ගෙනීම ඉතාම විනිවිද ආකාරයෙන් පේන ආකාරයෙන් මිනිස්සු එක්ක සහ නියෝජිතයන් එක්ක සම්වාදශීලී වෙලා කතා කරලා එහෙම කරන්න ඕන එකක්. අන්න එතන මේ අඩුව තිබුණු නිසා තමයි මේ කුකුස ඇති වුණේ මේ කෙටුම්පත කොහොමද ආවේ කියන එක පිළිබඳව. නමුත් දැන් ඒකට කතාව පිළි අරගෙන තියෙනවා. ඉතින් ඉන්නේ ඒකත් එක්ක තමයි ඇත්තටම මේ විශාල වශයෙන් මේක සමාජශීලී වෙන පටන් ගත්තා. ඒකත් අවශ්‍යයි. මොකද ඕනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක සුජාතභාවය ලැබෙන්නේ ඒ සංශෝධනයට හෝ සුජාතභාවය ලැබෙන්නේ මොනතරම් බහුතර ප්‍රමාණයක් එකට සමාජශීලී වෙලා එකතු වෙලා තියෙනවද? විසංවාදීව අදහස් ප්‍රකාශ කිරීම කියන්නේ ඇත්තටම වැඩි වශයෙන් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථාවට බලගතුභාවය වැඩියෙන් ලැබෙනවා කියන එක. ඒ නිසා ඒ අර්ථයෙන් ගත්තාම ඒක හොඳ දෙයක්. ඉතින් මෙතෙන්දී ඇත්තටම මේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පතෙන් කරන්නේ අපි දිහා බැලුවාම සමස්ත වශයෙන්ම ගත්තාම ඒකේ අර 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයේදී සම්මත වූ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබුණු බලතල නැවත ලබා දීමක්. ඒ කියන්නේ ජනාධිපතිවරයා නැවත සවි බල ගැන්වීමක් කරන්නේ. ඒ ඇරුණහම ඊට අමතර කිසිදු වැඩිපුර බලයක් ජනාධිපතිවරයාට ලැබෙන්නේ නැහැ. විධායකයට ලැබෙන්නේ නැහැ. මොකද අපි දන්නවා තා වැදගත්ම ප්‍රශ්නේ තමයි ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ අපි කතා කරා. දැන් අපේ ආචාර්ය ජයතිස්ස කොස්සා මෙතුමත් අතුල ජ්‍යෙෂ්ඨ නීතිඥතුමත් කතා කරා. ඉතින් ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අපි දන්නවා ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නේදී යුද්ධය ඇති කරන්න පුළුවන් සාමය ප්‍රකාශ කරන්න පුළුවන් ජනාධිපතිතුමාට කියලා තියෙනවා. නේද? ඉතින් එහෙම කියන ජනාධිපතිවරයාට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආරක්ෂක ඇමතිකම දෙරීමට හැකියාවක් නැහැ අද වෙනකන්. එහෙනම් අපිට පේනවා මෙන්න මේ ප්‍රධාන දේ පිළිබඳව ඇතුළුව විධායක ජනාධිපතිවරයා සතු තිබුණු ක්‍රියාත්මක කරපු ඒ තුලින් මේ රට ආරක්ෂා වෙච්ච ඒ බලතල ටික නැවත ජනාධිපතිවරයාට අවශ්‍ය වෙනවා ලබා ගන්න. ඒක තමයි මෙතන. මොකද අපි පාර ගියා. ඒ පාර වැහුව 19න්. ඒ 19න් වහපු පාර අලුත් පාරක් කපන්නම් අපි ඒ නැවතුණු තැන ඉඳලා
18 එක අපි 18න් ඇවිල්ලා 19න් වැහුවා. එහෙනම් අපි ආපහු 18ට ගිහිල්ලා එතන ඉඳලා තමයි අපි ඉස්සරහට මේ සමස්තය පිළිඹු කරන ජනතා අභිලාෂයන් පිළිඹු කරන අර සුභවාදී 72 ආණ්ඩුක්‍රම සංස්ථාව වගේ ජනතා අභිලාෂයන් මුදුන් පමුණුවනේ ඒ පූර්ණ උතුම් මේ ආණ්ඩුක්‍රම සංස්ථාව ගේන්න ඕනේ එතන ඉඳලා. එහෙනම් ඊට මෙහා අපි 18 ගාවට අපි නැවත යන්න ඕන. 18 තිබුණු බලතල අනුව මේ කියන විධායකයේ ශක්තිමත් කිරීම, ඒ වගේම රටේ බල තුලනේ ව්‍යවස්ථාදායකය ඇතුලේ පාර්ලිමේන්තුව ඇතුලේ ඒ බලතල බෙදීමේ න්‍යාය කියන එකට අනුව ඒ බලතල සමතුලිත කිරීම අවශ්‍ය වෙන. ඒ කාර්යය තමයි මම හිතන්නේ දැනට කරන්නේ. ඉතින් අර කුකුස ඇති වෙලා තිබුණා. කුකුස ඇති කරෙත් ඇතන ඇති උනේ ජාතිමාමක බලවේග විසින්. ඒ බලවේග තමයි ඇත්තටම මෙතෙන්දී විශාල කාර්යභාරයක් කරේ. ඒ බලවේග වලට ඒ කුකුස ඇති වෙන එක සාධාරණයි. ඒක අපි සාධනීය ලෙස ගන්න ඕන. ඒ ගණමින් නමුත් දැන් ඒ බලවේග තේරුම් ගන්නත් ඕන. ඇත්තටම මේ වෙලාවේදී එහෙම යම් අඩුපාඩු වෙලා තිබෙනවා. නමුත් ඒ අඩුපාඩු මේ අපි අතර මේ අපේ කඳවුර ඇතුලේ මේ අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. ඉතින් මේකෙන් කාලකන්ණි මොනවද අපි කියන්නේ සතුටක් ගන්න බලාපොරොත්තු නම් විපක්ෂයේ ඉන්න මේ නියෝජිතයෝ විපක්ෂ කණ්ඩායම් අපි කියන්න කැමති ඒක නම් මේ කපේට වෙන්නේ නැහැ කියලා. නේද? ඒ නිසා මම හිතන්නේ අවසාන වශයෙන් සාන්ත මේ විධායක ජනාධිපති ක්‍රමේ 18 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ යටතේ තිබුණු බලතල තමයි නැවත බල ගන්නවන්නේ. ඒ සඳහා තමයි මම හිතන්නේ අපේ ව්‍යවස්ථාදායකේ ඉන්න മന്ത്രിවරු මේ කඳවුරේ ඉන්න മന്ത്രിවරු සියල්ල මෙතෙන්දී කල්පනා කරන්න ඕන. අප මේ කතා කරන්නේ ජනතා අභිලාෂ හා පාර්ලිමේන්තු නියෝජනය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා සමගින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අතුල ද සිල්වා මහතායි සුභාරතී සංවාද මණ්ඩපයේ අද අපේ සම්පත්දායකත්වයේ සපයන්නේ. අපේ සුභාරතී සංවාද මණ්ඩපයේ අද දවසේදීත් ස්වදේශීය සේවය අපේ නිල Facebook ගිණුමේ පිටුවේ සජීවීව නැරඹීමේ අවකාශය ඔබට තිබෙනවා කියන කාරණාවත් මතක් කරනවා. දැන් මේ කියු කාරණාව 20 වන සංශෝධනයේ ගෙනීම තුළ ඒකාධිපතිත්වයක් නිර්මාණය වෙනවා කියන කාරණය කියන ගමන් විපක්ෂයේ නගන තවත් තර්කයක් තමයි ජ්‍යෙෂ්ඨ නීතිඥ අතුල සිල්වා මහතාණනි. ඇයි 19 තියාගෙන ඔය වැඩ ටික කරගන්නට බැරි? දැන් එකම ආණ්ඩු පක්ෂයේම තමයි ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා නියෝජනය කරන කඳවුරේම තමයි ආණ්ඩු පක්ෂයත්. එහෙමනම් 20 නැතුව 19න් මේක යන්න බැයිද? එහෙම කියන තර්ක ඊයේ දවසේදී ඕනෑතරම් පාර්ලිමේන්තුවේ මතු වුණා. ඔබතුමන් නීතිඥවරයෙක්. පළවෙනි කාරණය ශාන්ත දැන් ඔය විපක්ෂය කියලා කියන්නේ විපක්ෂය නගන ඊයේ අපි දැක්කා රත පෙළපාලියක් ගියා. පයින් ඇවිදින කණ්ඩායම් මදි නිසා රත ගියා. රත යන්නේ 20ක් 25ක් යන්නේ. විපක්ෂය තුල විපක්ෂය කොච්චර සුළුතරයක්ද? රටේ ජනතාව තුල මේක විපක්ෂය ඔය කියන මතය රෝපණය කරන්න පුළුවන්ද කියන කාරණය වෙනම හිතන්නට ඕනි කාරණයක්. විවිධ පෙන්නලා රත පෙළපාලි ගිහිල්ලා මොකද රත ගියාම 25ක් ටිකක් දුරයි මිනිස්සු ඇවිදින්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එච්චර ගොඩක් නැහැ. එහෙම පෙන්නනවා. ඒක වෙනම කාරණයක්. ඊළඟට දෙවෙනි කාරණය ඔබ මතු කරා වැදගත් කාරණයක්. ඒක තමයි මේ ජනාධිපති මේ එක පැත්තේ මේක කරගෙන යන්න බැහැද කියලා. මම මුල්නුත් කිව්වා ශාන්ත මෙතන ආණ්ඩුකම ව්‍යවස්ථානුකූල අවුලක් ව්‍යවස්ථාව ඇතුළෙම තියෙනවා. උදාහරණයක් ගත්තොත් අර ජනාධිපතිතුමාට ආරක්ෂක අමාත්‍ය ධූරය දරන්න බැරි එක. ඊළඟට මම තව තැනකට ගිහිල්ලා ගත්තොත් මේක ඇතුලේ තියෙන දේවල් දැන් අපි ද්විත්ව පුරවැසි භාවය ගැන අද කතා කරනවා. එතකොට ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 26 වෙනි වගන්තියේ ද්විත්ව පුරවැසි භාවය ගැන කියනවානේ. ද්විත්ව පුරවැසි භාවය ලංකාවේ පුරවැසියෙක් ගැන කියනවා. ඉතා පැහැදිලිව පුරවැසියෙක් ගැන කියලා කියනවා. ඒ 26 1 2 3 පැහැදිලිව කියවුවයින් පස්සේ සියලු පුරවැසියන් පුරවැසි භාවයේ ලියාපදිංචියෙන් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ලබා ගන්න ආකාර ගැන කියනවා. එහෙම ගත්තයින් පස්සේ සියලු පුරවැසියන් සමානයි කියලා කියනවා. එතකොට ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 19 වෙනි වර්ෂ සංශෝධනයෙන් කියනවා ද්විත්ව පුරවැසි භාවයේ තියෙන කෙනෙකුට දැන් පුරවැසියා සමානයි කියලා ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 26 වෙනි වගන්තිය කියනවා. ඒක සමානයි කියලා ආපහු ආණ්ඩුකම් ව්‍යවස්ථාවේම තව දැනකින් කියනවා මේ කෙනෙකුට ඡන්ද ඉල්ලන්න බෑයි කියලා. එතකොට මම අහන්නේ මේවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කවුරු හරි මතු කරොත් කොයි හරි වෙලාවක ඒකද මොකද්ද වෙන තත්ත්වය? දැන් එහෙම ගැටලුවක් මතු වුණාට ඔය එහෙම ගැටලුවක් මතු වෙනවා. ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ කතන්දරේ. ඉතින් මේක මතු වුණායින් පස්සේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙම තැන් දෙක ගැටෙනවා. ඉතින් මේක මම කියන්නේ අලුත් ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් එනකල් ඉතා පැහැදිලිව ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් එනකල් මොකද මේ 19ට එන්න කලින් ඔහොම ප්‍රශ්නයක් තිබ්බේ නැහනේ. 78 ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය වෙනකල් ඔය කාරණේ තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා මෙතුමා මතු කරපු ආකාරයට අලුත් ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් එනකල් 19න් තියෙන ප්‍රශ්නගත දේවල් ටික අයින් කරලා දාන එක තමයි
ප්‍රායෝගික තත්ත්වය වෙන්නේ රටක් ඉදිරියට ගමන් කරන්න. මොකද රට කාලය යනවා. તો රට ආරක්ෂාව සම්බන්ධ කාරණේ විතරක් නෙමෙයි සෞභාග්‍ය දැක්මත් එක්ක රට ඉදිරියට යන්නට ඕනේ. මේ රට සංවර්ධනය කිරීමේ කාර්ය පහුගිය අවුරුදු 5 තුළ කොච්චර ප්‍රමාණයකින් අගුළු වැටලා තියෙනවාද කියන කාරණය රටේ ජනතාවනේ පේනවා. රටේ ආර්ථිකය කොච්චර ප්‍රමාණයකට අගුළු වැටලා තියෙනවද, සංවර්ධනය කොතනද නැවතිලා තියෙන්නේ කියලා මේ රට ඉස්සරහට යන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන එක සමාන්තරව ඉතා කෙටි කාලයක් ඇතුළත අපි කියන්නේ අවුරුද්දක් ඇතුළත ඒක විය යුතුයි. ඒ කාලය ඇතුළත ඒක වෙන අතරතුර ඒකට අවශ්‍ය මේ රටේ ආණ්ඩුව ඒකට අවශ්‍ය මූලික කාරණාවන් මේ විදිහට ආරම්භ කරලානේ තියෙන්නේ. විද්වත් කමිටුවක් අපි හැමෝටම පිළිගන්න පුළුවන්. අපි බොහොම ගෞරවයෙන් සලකන නීතිඥ මහත්තුරු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමකට ඒ කාරණේ කරන්න ආරම්භයට ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ පිළිබඳ වෘත්තිකයින්ට. වෘත්තිකනේ සම්බන්ධයෙන් ප්‍රමාණික දැනුමක් තියෙන වෘත්තිකයින් මේ සම්බන්ධයෙන් කාරණේ දීලා අපි හැමෝටම සක්‍රීයව ඒකට ඇතුළත් වෙන්න පුළුවන්. අපේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. මේක පෝෂණය කරන්න පුළුවන්. පෝෂණය කළ ආණ්ඩුක්‍රම ඒක සමාන්තරව වෙනම ගමන් කරමින් තියෙන්නේ. නමුත් ඒ වෙනකල් මේ අවුරුද්දක් හරි මාස 6ක් හරි 7ක් හරි මේක වෙනකල් මේ රට එතන නවතින්නට බෑ. රට සංවර්ධනය වෙන්න ඕනේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ජාතික ආරක්ෂාව සහ රටේ සුරක්ෂිතතාවය සම්බන්ධ ප්‍රශ්න ඇති වෙනවා. මේ කොවිඩ් අර්බුදය කියලා කියන්නේ රටේ සුරක්ෂිතභාවය සම්බන්ධ කාරණයක්. සත ආරක්ෂාව වගේ එක ඉතා වැදගත් කාරණයක්. ඒ සුරක්ෂිතභාවය සම්බන්ධ කාරණාවලදී රටේ රාජ්‍ය නායකත්වයේ ක්‍රියාත්මක යුතු කාරණා තියෙනවා. ඉතින් එහෙමනම් ඒවා කරන්න බෑ මේ 19 වෙනි සංශෝධනයේ තියෙන කාරණාත් එක්කලා. කවුරු හරි කෙනෙක් අධිකරණයට ගිහිල්ලා ඒක ප්‍රශ්න කරන්න පුළුවන්. ඔය කිව්වා මේම කිව්වට අරගොල්ලොත් ඉන්නවා මේගොල්ලොත් ඉන්නවා අපිත් සහයෝගය දෙනවයි කියලා. තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් එක්කලා යනවා. මේ රටේ මැතිවරණේ තියන්න එපයි කියලා උසාවියට ගියා. මැතිවරණ එපයි කියලා උසාවියට ගියා. පාර්ලිමේන්තුව කැඳවන්න කියලා ඇයි පාර්ලිමේන්තුව මේවා කරලා තියෙන්නේ කැඳවන්න ඕනේ කියලා යනවා. කැඳවන්න ඕනේ කියලා කියන එකනම ආපහු පාරක් කැඳවන්න එපයි කියලාත් කියනවා. ඒක නිසා මේ කියන වචනත් එක්කලා විශ්වාස කරන්නට බෑ. මේ මාස 6ක් ඇතුළත මම කියන්නේ. මාස 6ක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවන්න එපයි කියලාත් කියනවා. පාර්ලිමේන්තුව කැඳවලා කොවිඩ් වලට අවශ්‍ය නීති රීති සම්මත කරගන්නත් කියලා කියනවා. ඒ කොවිඩ් පාර්ලිමේන්තුව කැඳෙන්නේ නැත්තේ කියලා. කැඳෙන්නේ නැත්තේ කියලා අහනවා. ආපහු පාරක් කොවිඩ් වසංගතයේ තියෙද්දි ඇයි මේක කැඳවලා තින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බොවේ කියලා කියනවා. ඒක නිසා ඔය මේ ඉන්න 20-30 දෙනාගේ කතා ගැන විශ්වාස තියන්න බෑ. මේ රටේ අපි කියන්නේ මේ බලයට අපේ මේ කඳවුර නියෝජනය කරමින් ආපු 3-2 පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලට එතුමන්ලා වෙනුවෙන් රටේ ජනතාව ඉන්නවා 3-2ක්. ඒ රටේ ජනතාව එක්කලා විශ්වාසය තිබිලා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ ගමන යන්න පුළුවන්. මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු ඉටු කරගන්න බිඳ හෙලන්න බැරි මහා විශාල වගකීමක් ඔළුවේ බරක් දීලා තියෙනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලට. මේ අතිගරු ජනාධිපතිතුමාට ඒ බර මේ රටේ ජනතාව දීලා තියෙනවා. ජනතාවගේ ඔළුවේ තිබ්බ බර අපි එතුමන්ලට දීලා අපේ ඔළුව සැහැල්ලු කරගත්තා. ඉතින් ඒක නිසා එහෙම කරගෙන අපි ඒගොල්ලන්ටත් අසාධාරණයක් කරනවා. ඒකට අවශ්‍ය එතුමන්ලට මේකට අවශ්‍ය උපකරණ ටික දෙන්නේ නැත්තම්. අපි අපේ බර දීලා තියෙනවානේ අතිගරු ජනාධිපතිතුමාට සහ මේ රජයට. ඉතින් ඒ වගේම ඒක කරන්න අවශ්‍ය ඒ බලයත් ඒ අවශ්‍ය උපකරණ ටිකත් දිය යුතුයි කියන කාරණේ තමයි මෙතෙන්දී මම කියන්නේ. අටට තවත් විනාඩි 15ක කාලයක් තියෙනවා. සුභාරතී සංවාද මණ්ඩපයේ සමග ඔබත් අපත් එකතු සිටින්නේ 91.7 91.9 අපේ තරංග මාලාවන්. සුභාරතී සංවාද මණ්ඩපය හැමදාම විවෘත සංවාද මණ්ඩපයක් නිර්මාණය කරනවා රටේ ජනතාවට යම් මතවාදයක් පිළිබඳ වූ ඔබේ අදහසටත් ඉඩක් කඩක් දෙන්නට. මේ ඉදිරි විනාඩි 15ක කාල සීමාව අප ඔබට ලබා දෙන්නම් ඔබේ අදහසත් යම් පමණකට කියන්නට. 0112695446 0112695447 කියන දුරකථන ඔස්සේ ඔබේ අදහස කෙටියෙන් ඉදිරිපත් කරන්න. මේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙපළ සූදානම් ඔබේ අදහස් එක්ක එතුමන්ලගේ නීතිමය තර්කයන් ගලපාගෙන මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ කතා බහ ඉදිරියට ගෙන යන්නට. දැන් ජ්‍යෙෂ්ඨ නීතිඥතුමනි අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රාජා ගුණරත්න මහතාණනි අපේ අතුලද සිල්වා ජ්‍යෙෂ්ඨ නීතිඥතුමන් සඳහන් කළ අර දීත්ව පුරවැසි භාවය. මේ තමයි මේ මොහොතේ ආందోලනාත්මක වගන්තියක් බවට පත්ව තිබෙන්නේ. රජය නිර්මාණය කරන්නට ජනාධිපතිතුමාට මහා පිටිබලයක් ලබා දුන් ඇතම් සිවිල් සංවිධාන පවා මේ මොහොතේ යම් පමණකට මේ ditthwa පුරවැසි භාවය පිළිබඳ වූ ප්‍රශ්නේ මතු කරනවා. ඒ මාධ්‍ය තුල කතා බහ වෙනවා. ඒ නිසා මෙය අප විවෘතව සාකච්ඡා කළ යුතුයි. මේ ditthwa පුරවැසි භාවය 20 වන සංශෝධනයේ තුල යම් පමණකට සඳහන් වන ditthwa පුරවැසි භාවය පිළිබඳව ඔබ නීති විෂය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් විදිහට කොහොම විග්‍රහයක්ද සිදු කරන්නට කැමතියි? ඔව් ඇත්තටම මේ ditthwa පුරවැසි භාවය කිව්වහම ඒ කියන්නේ සාමාන්‍ය අදහස රටවල් එහෙකට වැඩි ගානක යමක පුරවැසි කළා ඉන්නවා කියන එක. පුරවැසි භාවයයි
ජාතිකත්වය nationality and citizenship මේ සංකල්ප දෙකක්. පුරවැසි භාවය ඇති වෙන්නේ රටක අභ්‍යන්තරයේ කටයුතු වලදී. ජාතිකත්වය ඇති වෙන්නේ ඒ රටේ පුරවැසියා වෙනත් රටක් එක්ක සම්බන්ධ කිරීමේදී. මේ ජාතිකත්වයේ nationality සම්බන්ධයෙන් කිසිම අන්තර්ජාතික ප්‍රඥප්තියක් නැහැ. පුරවැසි භාවය සම්බන්ධයෙන් තියෙන ඒ රටවල නීති. අපේ රටෙත් 1947 පුරවැසි පනත ඒක 2003 අංක 16 සංශෝධනය කරා. දැන් මම කැමති පෙන්වන්න මේකේ ඔබ පෙන්වන්න පුළුවන් ප්‍රශ්නෙට යන්න ඉස්සෙල්ලා ඔබතුමන්ට මේක පෙන්වන්න පුළුවන් අපි Facebook පිටුවේ පළ කරන Facebook පිටුව නිසා මේ තමයි තියෙන්නේ ලෝකයේ ද්විත්ව පුරවැසි සිතියම. අපි මේ කැමරාවට පොඩ්ඩක් ද්විත්ව පෙන්වමු. පුරවැසි සිතියම මම හිතන්නේ පේනවා බලා ගන්න පුළුවන් දන්න. මේ නිල් පාටෙන් දක්වලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම තද නිල් පාටෙන් තියෙන ද්විත්ව පුරවැසිකම ලබා දීපු රටවල්. අපි මෙන්න මේ කැමරාවට හසු කරමු. මොකද ගුවන්විදුලිය අහනවා විතර නෙමෙයි Facebook එකේ අපේ නරඹන පිරිසක් ඉන්නවා. එතකොට මේ තද නිල් පාටෙන් තියෙන්නේ ද්විත්ව පුරවැසිකම සම්පූර්ණයෙන්ම දෙන රටවල්. ලා නිල් පාටෙන් තියෙන්නේ කොන්දේසි සහිතව දෙන රටවල්. මේ තද රතු පාටෙන් තියෙන්නේ ද්විත්ව පුරවැසිභාවය කොහෙත්ම දෙන්නේ නැති රටවල්. ලා රතු පාටෙන් තියෙන්නේ ද්විත්ව පුරවැසිභාවය කොන්දේසි සහිතව දෙන රට. ඉතින් මේක දිහා බැලුවාම ලෝකේ බොහෝ රටවල් ද්විත්ව පුරවැසිභාවය පිළිගන්නවා. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම දැන් 2019 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනකම්ම ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායකයේ නියෝජිතයෙක් වීමට ඡන්ද ඉල්ලීමට ප්‍රශ්නයක් බාධාවක් වුණේ නැහැ. දැන් මේ බාධාව දාන්නේ මොකද? ඔන්න නැවතත් එන්නේ 2019 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන පටු පුද්ගලික පරමාර්ථය. මේ එක පවුලක් එල්ල කරගෙන විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමා බලයට එම වළක්වන්න අභිලාෂයෙන්මයි මේක කරගෙන වෙන කිසිවක් නෙවෙයි. ඒක කරගෙන ආවා නේද? දැන් එතකොට එක පුද්ගලයෙක් අරමුණු කරගෙන ගෙනාපු ද්විත්ව පුරවැසිභාවය ඊට පස්සේ මේක විශාල ප්‍රශ්නයක් වුණා මහේන්ද්‍රන් හින්දා. මහේන්ද්‍රන් ගෙනල්ලා මේකේ ස්ථානගත කළා මහ බැංකුවේ. මොකද මුදල් පනතට අනුව තිබුණේ නැහැ ලංකාවේ පුරවැසියම වෙන්න ඕනේ කියලා මේ මහ බැංකුවේ අධිපති වෙන්න. ඒක ප්‍රයෝජන අරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගජ මිත්‍රයා ගෙනල්ලා මේකේ දැම්ම. මේක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරා. පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරාම නෑ මම ඒකේ වක්කීම් බාර ගන්නවා. හැන්සාඩ් වල තියෙනවා මට මතක හැටියට. ඔහු පුරවැසි ද්විත්ව පුරවැසියෙක්ද පුරවැසියෙක් නොවේද කියන කාරණයකුත් තියෙනවා. ඔව් පැහැදිලිව. ඔහු ලංකාවේ ද්විත්ව පුරවැසිද පුරවැසිභාවය තියෙනවද නැද්ද පුරවැසිභාවය ප්‍රශ්න තියෙනවා. පුරවැසිභාවය ඇත්තටම නෑ නේද? සිංගප්පූරේ පුරවැසියෙක්. මොකද සිංගප්පූරුව ගත්තයින් පස්සේ එහෙම ද්විත්ව පුරවැසිභාවයට යන්න පුළුවන්ද කියලා ගැටලුවක් තියෙනවා. සිංගප්පූරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා සිංගප්පූරු පුරවැසියෙකුට වෙන කිසිම රටක ඔහු පුරවැසියෙක් නෙමෙයි ලංකාවේ. ඒ දැන් එහෙම කියනවා නම් දැන් ඔබතුමාලා නීතිඥවරුනේ. ඔහොම කියනවා නම් ඒ සිදුවීම අන්තරාය කරම බොහොම භයානකයි. ඉතින් අති භයානකයි. ඉතින් එතකොට මේකෙන් දැක්ක මේ ද්විත්ව පුරවැසියෙක් වීම නිසා ඇති වෙන ප්‍රශ්නය. ද්විත්ව පුරවැසියෙක් ලංකාවේ තනතුරු වලට දුන්නාම මේ ඇති වෙන භයානකම මිනිස්සුන්ට අවබෝධ වෙන්නේ මෙතනින්. මීට පෙර ද්විත්ව පුරවැසිකම දැන් ඇත්තටම අදත් ද්විත්ව පුරවැසිකාවේ තියෙන පුද්ගලයෝ ඉන්නවනේ ව්‍යවස්ථාදායකේ. ඔය TN එකේ අරගොල්ල මේගොල්ලෝ ඉන්නවනේ. නමුත් ඒගොල්ලෝ ඇහුවා මේ රටවල ඉන්නවද කියලා. ඒගොල්ලෝ ඒ රටවල එලි කරන්නේ නැහැ. නේද? ඉතින් ඒ නිසා මේක ඉතා පැහැදිලි අපිට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව අපි හිතන්න ඕන. මොන රටක් පාවා දෙන කෙනෙක් වුණ රටක් විනාශ කරන කෙනෙක් නම් ඒක රජ කෙනෙක් වෙන්න පුළුවන්, නියෝජිතයෙක් වෙන්න පුළුවන්, ඇමති කෙනෙක් වෙන්න, මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන්, නිලධාරියෙක් වෙන්න පුළුවන්. පාවා දෙන එක පාවා දෙනවාමයි. පුරවැසිභාවය ප්‍රශ්නයක් නැහැ. ඒක උනානේ, ඒක වෙලා තියෙනවනේ. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ මේවා ඊටාම මැදහත්ව කල්පනා කරලා දැන් මේ පුරවැසි පනත යටතේ ගහපු ද්විත්ව පුරවැසිභාවය ඉල්ලන අයදුම් පත්‍රයේ තියෙනවා. මේ අයදුම් පත්‍රයේ බලන්න ආයදුම් පත්‍රයේ තියෙනවා මොනවද ද්විත්ව පුරවැසියෙකු හැටියට ඉල්ලනකොට ඉල්ලන්න ඒකේ තියෙන සුසුකම් මොනවද කියලා. ඒකේ තියෙන අවුරුදු 55ට වැඩි වෙන්න ඕන. ඒ වගේම විවිධ වර්ග තියෙනවා. පිට කෙනෙක් නම් මේ විදේශිකයෙක් නම් ඩොලර් 25000ට වඩා අවුරුදු 3ක් තැන්පත් කරලා තියෙන්න ඕනේ. මේ වගේ විශාල එක වර්ග යටතේ තියෙනවා. මේකේ දියුරුම් ප්‍රකාශයක් තියෙනවා. මේ දියුරුම් ප්‍රකාශය හරි වැදගත්. මේ දියුරුම් ප්‍රකාශ කියනවා මේ ද්විත්ව පුරවැසිභාවය ගත්ත කෙනා මේ ද්විත්ව ප්‍රකාශය ගන්නකොට ද්විත්ව පුරවැසිභාවය ගන්නකොට බොරු කියලා නම් කරුණු සංගවලා නම් අසත්‍ය ප්‍රකාශ කරලා තියෙනවා. මේ ද්විත්ව පුරවැසිභාවය සම්පූර්ණයෙන්ම අවලංගු කළ හැක. ඉතින් මේ දියුරුම් ප්‍රකාශ පැහැදිලිව තියෙනවා. ඉතින් මෙහෙම තියෙද්දී ද්විත්ව පුරවැසිභාවයේ තරම් ප්‍රශ්නයක් නෙමෙයි අත්‍තරම. අපිට ඕනතරම් නීති තියෙනවා, ඕනතරම් ක්‍රමෝපායන් තියෙනවා ද්විත්ව පුරවැසිභාවයේ ගත්ත පුද්ගලයෙකුගේ ඒ ද්විත්ව පුරවැසිභාවය අහිමි කරන්න.
ඒ නිසා මං හිතන්නේ මෙතන අවශ්‍ය වෙලා තියෙන මේ දැනුම මේ කරුණු ටික ජනතාව අතර sannivedana වෙන්න. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා වර්තමානයේ දැන් මේ යන සාකච්ඡාව යන පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේක හිතලා මේ 19 වෙනි ආණ්ඩුක්‍රම සම්පූර්ණයෙන්ම ගලවලා මේ නැවත අපි 18 වෙනි ආණ්ඩුක්‍රම තිබුණු තත්ත්වයට යන්න ඕන අලුත් ආණ්ඩුක්‍රම ගේනකම්. අතුල සිල්වා මහත්මයා. ඇත්තටම ඒකටම මෙතුමා ඉතාමත් මං හිතන්නේ මේකේ විද්‍යානුකූල විග්‍රහයක් කරා මේ කාරණේ සම්බන්ධයෙන්. ඇත්තටම ඒත් එක්කලා මේකේ ප්‍රායෝගික තත්ත්වය ගත්තයින් පස්සේ මෙතුමත් ඒ කාරණේ මතු කරා. ප්‍රායෝගික තත්ත්වය ගත්තයින් පස්සේ කෙනෙක් රටට ද්‍රෝහී වෙනවද රටට විරුද්ධව වැඩ කරනවද කියන එක සම්බන්ධයෙන් ඔහු ද්විත්ව පුරවැසියෙක්ද ඒකීය පුරවැසියෙක්ද වෙන රටක පුරවැසියෙක්ද කියන කාරණේ නෙමෙයි අදාළ වෙන්නේ ඔහුගේ භාවිතය. ලංකාවේ මෑත කාලයේ සහ ඉතිහාසයේ ඕන තරම් රජ කාලේ ඉඳන් පාවලා දුන්න රජවරුන්ගේ ඉඳලා ගත්තයින් පස්සේ මේ පහුගිය කාලේ අගමැතිතුමා කටයුතු කරපු ආකාරය ඔහු ද්විත්ව පුරවැසියෙක් කියලා කවුරුත් කියන්නේ නැහැ. ඔහු මේ රට පාවලා දුන්න අවස්ථාවන් සහ ඒ වගේම ද්විත්ව පුරවැසි භාවයක් තියාගෙන අතිගරු ජනාධිපතිතුමා ඒ අවස්ථාවේදී රටේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරපු ආකාරය එතුමා ආරක්ෂක ලේකම් ධූරය දරන වෙලාවේදී යුරෝපීය බලපෑම් මෙද්දී LTT යුද්ධය නවත්තන්න කියලා ඒ බලපෑම් ආපු වෙලාවේදී ඔය කියන ද්විත්ව පුරවැසි භාවය කොයි විදිහටද ඒකට බාධාවක් වුණේ කියන කාරණය විග්‍රහ කරලා බැලුවයින් පස්සේ මට පේනවා එහෙම බාධාවක් කිසිම විදිහකට බාධාවක් නොවි ඒක ආකාරයේ ඒ විදිහට මේ ඒ රටේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රටේ ස්වෛරීත්වය ගොඩනගන්න ඒ වෙලාවේදී ඒ කරපු කිසිම දෙයකට ඒව බාධාවක් වුණේ නැහැ. නමුත් එහෙම කිසිම කාරණයක් නැතුව ඉඳෙද්දි ඕන තරම් විදිහට එහෙම කිසිම පුරවැසි භාවයක් නැති කට්ටිය රට පාවලා දීලා. ඒ උදාහරණයක් වශයෙන් FCID එක ගැන දැන් කතා කරා. FCID එකට සම්බන්ධ නිලධාරීන් මේ ආණ්ඩු මාරු වෙද්දි රටින් පැනලා තියෙනවා. උන් ද්විත්ව පුරවැසියෝ නෙමෙයි. ඔවුන් තානාපති කාර්යාල වලට ගිහිල්ලා තානාපති කාර්යාල හරහා දැන් රටින් ගිහිල්ලා ඔවුන් කරපු දේවල් ගැන හොයාගන්න විදිහක් නැහැ. නමුත් ඒවට හේතුුනේ ඔවුන් ද්විත්ව පුරවැසියන් වීම නෙමෙයි. මම කියන්නේ මේවා ගැන නමුත් මේවා ගැන සංවාදයකට යන්න රටේ ජනතාවත් එක්කලා කතා කරන්නට ඕනේ. ඒ සියලු දේවල් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකදී වඩා නිවැරදි ආකාරයට සංවාදයකට ලක් කරලා ගේන්නට ඕනේ. මේ වෙලාවේ අපි කියන කාරණේ මෙතන ආණ්ඩුක්‍රම මේ තියෙන ව්‍යවස්ථාව ඇතුළේ ව්‍යවස්ථාව ගැටෙන කාරණේ තිබිය යුතු නැහැ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එනකල් ඒ බාධාවන් ටික මේ තියෙන අර මග අවුරුලා තියෙන ගල් ටික අයින් කරලා දාලා මෙතුමා කිව්වා වගේ ආපහු පාරක් 19ට පෙර තිබ්බ තත්වයට ගිහිල්ලා මේක අපි කරමු. ඒ තියෙන අතරතුර පාර්ලිමේන්තුවටත් රටේ සියලුම විද්වතුන්ටත් විශාල වගකීමක් තියෙනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනගා ගැනීමේ කාර්යය සඳහා රට ගමන් කරන්න. මොකද මේක අපි කියන 20න් මේක සංශෝධනය කරත් ප්‍රමාණවත් නැහැ. මේ රටේ ඉදිරි ගමන යන්නට මේක දැන් යල් පැන ගිහිල්ලා සහ මේක ඇතුලේ අර්බුද ඇති වෙච්ච ප්‍රශ්න තියෙනවා. අර ජයතිස්ස කොස්තා මැතිතුමා පෙන්නලා දුන්න ආකාරයට මැතිවරණ ක්‍රමයේ ඉඳලා මේක සලකා බැලිය යුතු කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා. කාලේ නෙමෙයි මේක මේ ගැන කතා කරන්නේ. නමුත් මීට වඩා බොහොම විස්තරාත්මකව ලොකු සංවාදයක් මේ ගැන සිද්ධ වෙලා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනගා ගැනීමේ කාර්ය කළ යුතුයි. ඒ වෙනකල් අනිවාර්යෙන්ම මේ 19 පරාජයට පත් කරලා මේ ගමන යන්න 20 ජයග්‍රහණය කළ යුතුයි කියන කාරණය තමයි මේ රටේ මං හිතන්නේ ප්‍රගතිශීලී ජනතාවගේ ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණ දෙකකදී සුවිශාල ජයග්‍රහණයකින් මේ ජනාධිපතිතුමාවත් පාර්ලිමේන්තුවත් ජයග්‍රහණය කරපු ජනතාවගේ බලාපොරොත්තුව වෙන්නේ මේ අවස්ථාවේදී. ජනතා අභිලාෂය හා පාර්ලිමේන්තු නියෝජනය පිළිබඳව අප මේ සාකච්ඡා කරමින් හිඳින්නේ. තවත් විනාඩි 4ක කාලයක් අපට තිබෙන්නේ. අවසන් තැන මේක ව්‍යවස්ථානුකූල සංක්‍රාන්ති කාලයක්. අර කිව්වා වගේ අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා යන ගමනේදී ඒකට පාදක කරගන්නා පාලම විදියට තමයි රජය මේ 20 වෙනි සංශෝධනය හඳුන්වලා දෙන්නේ. කොහොම වුණත් දැන් අද දෙවන දවසේ විවාද අවස්ථාව. අදින් මේ විවාදයෙන් පස්සේ ඡන්ද විමසීමකින් 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් වූ කතාන්දරය අවසන් වේවි. දැන් අද බොහොම තීරණාත්මකයි. මේ තීරණාත්මක මොහොතේ ඔබ දෙදෙනාම නීතිඥවරුන් නිසා මේ තීරණාත්මක දවසේ පාර්ලිමේන්තුවේ මතු විය යුතු තර්කයේ කොයි වගේ කාරණාවක්ද සහ මේ මොහොතේ ජනතා නියෝජිතයින් ලෙස මේ හිඳින 225 වගකීම කොයි වගේද දෙදෙනාටම විවෘත වූ කතාවක් විනාඩි 4ක් වගේ කාලයක් තියෙනවා. පුළුවන් සඳහන් කරන්නට. ඔව් මම හිතන්නේ මේ වෙලාවේ තීරණාත්මකව ගත යුතු තීරණය තමයි මේ කාරණේදී ජනතා වරම ගත්ත නියෝජිතයෝ. ජනතා වරම ගත්ත නියෝජිතයන්ගේ අතිශය ප්‍රබලම යුතුයකම වගකීම මේ මව්බිම මාතෘභූමිය වෙනුවෙන් කරන්න ඕන. මේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පූර්ණ වශයෙන්ම ජයග්‍රහණය කරන එකයි. මේ ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නය දැන් අපි කතා කරා. ඒක ඇත්තට ප්‍රශ්නයක් නෙමෙයි.
අපේ රටේ ඕන තරම් නීති තියෙනවා. දැන් අපි පැහැදිලි කරා ඒ ප්‍රශ්නය මගහරව ගන්න. යම් කෙනෙකුට සැකයක් කුකුසක් තියෙනවා නම් එවැනි පුද්ගලෙක් ඇවිල්ලා මොනවා කරනවද කියලා එවැනි කෙනා පාලනය කරන්න නීති ඕන තරම් තියෙනවා. ලෝකේ බොහෝ රටවල් ද්විතීය පුරවැසිභාවය අරගෙන තියෙන්නේ ද්විතීය පුරවැසියන්ගේ ඒ රට සේවය ලබා ගන්න ඕන නිසා. දැන් මම උදාහරණයක් කියන්නම්. අපි කවුරුත් දන්නවා NASA එකේ ලංකාවේ විද්‍යාඥයෝ 250ක් විතර ඉන්නවා කියලා කියනවා. විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය ඒ රටවල පුරවැසියෝ පැහැදිලිව මෙහෙ කරන්න බැරි හින්දා නෙහෙ කියලා. ඉතින් මෙහෙට අපි ආරාධනා කරොත් ඒක අයින් කරලා ඉන්නේ නැහැ මෙහෙට. මෙහෙ ඇවිල්ලා වැඩ කරලා එහෙ යන්න. ඉතින් ඒ අයගේ වගේ විශාල ඒ සේවය ලබා ගන්න නම් ඒ ද්විතීය පුරවැසිභාවය කියන එක තියෙන්න ඕන. දැන් ඕස්ට්‍රේලියාව වගේ රටවල් ගත්තාම මේ රටවල් දියුණුනේ වෙන රටවලින් ගිහපු මිනිස්සු ගිහිල්ලා. අපේ රට වගේ මේ විශාල අනිත් රටවලින් ගිහිල්ලා දියුණු කරේ. ඉතින් මේ මිනිස්සු නැවත තමන්ගේ මව්බිමට ඇවිල්ලා සේවය කරන්න කැමති, තනතුරු ගන්න කැමති. එහෙමයි අය ඉන්නවා. මේ එක මිනිහෙක් නිසා, එක හරකෙක් නිසා නේද? අර කියනවනේ සිංහල කියනවත් තියෙනවනේ. ඉතින් ඒ නිසා එහෙම අපි මේක හිතන්න නරකයි. රයිට්. ඒ නිසා මම හිතන්නේ අපි නැවතත් ඉල්ලා සිටිනවා. ඒ ගැන කල්පනා කරලා සමස්ත වශයෙන් මේ 20 වෙනි අනුග්‍රහස්ථ කෙටුම්පත අනුමත කරන්න ඕන කියන එක. අතුල සිල්වා මහත්මයා. ඇත්තටම දැන් මෙතන මතු කරපු ආකාරයට මේ පාර්ලිමේන්තුවේ 225 ගත්තයින් පස්සේ මෙතන මම හිතන්නේ පොහොට්ටුව යටතේ පොහොට්ටුව කිව්වම දන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ සන්දානගත වෙලා ජයග්‍රහණය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 145ක් ඉන්නවා. ඒ වගේම ඔවුන්ගේ අනුග්‍රහය යටතේ ඔවුන් එක්කලා එකට ගිවිසුම් ගත වෙලා මිත්‍ර සන්ධානයක් කළා. දෙවුතුර ප්‍රදේශයේ වගේ ඩග්ලස් දේවානන්ද මැතිතුමාගේ කණ්ඩායම වගේ ඔවුන් එක්කලා එක අරමුණකින් එක දේශපාලන මතයකින් තරඟ කරපු තව 5 දෙනෙක්ගේ කණ්ඩායමක් ඉන්නවා. එතකොට පැහැදිලිව 150ක් පාර්ලිමේන්තුව තුල ඉන්නවා. මේ රටේ අපි නියෝජනය කරන මේ රටේ ප්‍රගතිශීලී ජනතාව නියෝජනය කරන 3න් 2ක් ජනතාව නියෝජනය කරන මතවාදය නියෝජනය කරන කණ්ඩායම. මම හිතන්නේ ඒ 150 දෙනාගෙන් කාටවත් මේ මතෙන් එළියට ගිහිල්ලා මේකට විරුද්ධව ඡන්දය දීමේ හැකියාවක් නැහැ. මොකද මේ රටේ ජනතාව විශාල බලාපොරොත්තු තියාගෙන ජනාධිපතිතුමාව ජයග්‍රහණය කරුවේ පාර්ලිමේන්තුව ජයග්‍රහණය කරුවේ මේ 19 අයින් කරලා 20 ගෙනල්ලා මේ රටේ සෞභාග්‍ය දැක්ම මේ සාර්ථක කරගැනීමේ අරමුණත් එක්කලා. ඒක නිසා මේ 150 දෙනාට ගෙන් කාටවත් මේකට විරුද්ධව ඡන්දය දීමේ හැකියාවක් නැහැ. නමුත් සංවාදයක් තියෙනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනගා ගන්නට ඕනේ. ඒ සම්බන්ධයෙන් සියලු දෙනාටම කන් දෙන්නට ඕනේ. එක්කෙනෙක් දෙන්නෙක්ගේ මතයත් වැදගත්. ඒක ගැන නෙමෙයි අපි කියන්නේ. නමුත් සාමූහයක් විදිහට මොන දේ කතා කරත් මොනවා කරත් අවසාන ප්‍රතිඵලයේ විදිහට එකට එකතු වෙලා එක මිටට අරගෙන මේ රටේ රට ගැන හිතලා රටේ රාජ්‍ය ආරක්ෂාව අනාගත සුරක්ෂිතභාවය ගැන හිතලා එකට ඡන්දය දීමේ වගකීමක් මේ 150 දෙනාටම අනිවාර්යෙන් තියෙනවා. ඊට අමතරව බලාපොරොත්තු වෙනවා මේ රටේ විවිධ සන්දානත් එක්කලා එකතු වෙන විවිධ දේශපාලන පක්ෂ බල කුඩා දේශපාලන කණ්ඩායම් ඉන්නවා. සමහර විට ඔවුන්ගේ බලය සම්බන්ධයෙන් ඔවුන් ගිහිල්ලා විපක්ෂ කණ්ඩායමත් එක්කලා තරඟ කරා වෙන්නට පුළුවන්. එක එක කුඩා දේශපාලන කණ්ඩායම් ඉන්න පුළුවන්. ඔවුන් අතරිනුත් කෙනෙක් හිතනවා නම් අපි කියන මේ කාරණේ පිළිගන්නවා නම් හෘදේ සාක්ෂියට එකඟව මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්කලා මේ රට ඉස්සරහට යන්නට බෑ. රටේ සුරක්ෂිතභාවය ඇති කරන්නට බෑයි කියලා හිතෙනවා නම් මේ රට සංවර්ධනය කරන්න ඕනේ කියලා හිතනවා නම් විවෘත ආරාධනයක් තියෙනවා රටේ ජනතාව විදිහට අපි එතුමාලටත් ආරාධනා කරනවා. ඇවිල්ලා මේ 19 පරාජයට පත් කළා 20 ජයග්‍රහණය කරන්නට ඡන්දය දෙන්න කියන කාරණා. බොහොම ස්තුතියි. ජනතා අභිලාෂය හා පාර්ලිමේන්තු නියෝජනය පිළිබඳව අප කතා කළේ. මේ කතා බහ තුළ අපට ඔබට යමක් මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ලැබෙන්නට ඇතැයි කියන විශ්වාසය හිතේ තියාගෙන අප අද සුභාරතී සංවාද මණ්ඩපයෙන් සමුගෙන යනවා. අද මේ කතා බහට අපත් සමගින් එකතු වුණේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහත්මයා, ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ නීතිඥ ආතුල ද සිල්වා මහත්මයා. ඔබ දෙපළට බොහොම ස්තුතියි සුභාරතී සංවාද මණ්ඩපේ හරවත් කරන්නට ලබා දුන් දායකත්වයට. බොහොම ස්තුතියි. එhmenan සුභාරතී සංවාද මණ්ඩපයෙන් අප සමුගෙන යන්නේ අපේ නිෂ්පාදක කණ්ඩායම මතක් කරමින් අධීක්ෂණයේ ඉන්දික ජයරත්න, සම්බන්ධීකරණයේ සුධර්මිකා විජේරත්න, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ ජගත් නවරත්න, නිෂ්පාදන සහාය රජීවනානායකර නිෂ්පාදනය සුජාතා කරුණාරත්න, මම ශාන්ත රෝහණ රණවක. වාසනාවන්ත සුවදායි දිනයක් ඔබ හැමට.